දැයි ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපිට තවත් අඟහරු ආදාවක් එතකොට නොවැම්බර් මාසේ 9 වෙනිදා අපි මේ කාලය ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ නිවීම දේශනාවලිය පදනම් කරගෙනයි. ඉතින් අපි දැන් දේශනාවලියේ સમાප්තියට වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් 32 වෙනි දේශනාවට එතකොට 33න් ඒක සමහර වෙනවා. ඉතින් එතකොට ස්වාමීන් වහන්සේ මෙතෙක්කල් තනාගෙන ආපු තේමාව පිළියෙල කරමින් මූර්ති ශිල්පයක අවසාන කොටස වාගේ හොඳට උපමට්ටම් කරන වෙලාවක්. නිසා කල්ලි ඉඳලම සම්බන්ධ වෙච්ච අයට මම හිතනවා පහසුවක් වෙයි කියලා. අනික් අයටත් පුළුවන් තරමට අපි බලමු ඒක කියන સંદર્ભේ මොකක්ද කියලා තේරුම් කරලා දීලා කරගෙන යන්න. කෙසේ නමුත් අපි එදා නතර කරපු තැන ඉඳලා දේශනාව පොත කියවීම ආරම්භ කරනවා. ඒ කටයුත්ත අපි වෙනුවෙන් කරලා දෙන්නයි කියලා අපි චන්ද්‍රරත්න ගරු ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නිවෙනේ නිවීම දේශනා මාලාව 32 වන දේශනය 724 වන පිටුව. ටිකක් කලින් පටන් ගන්න සනස. ඊළඟට ඒ සති සම්බොජ්ජංගයේ අනුවම එහෙම නැත්නම් සති සම්බොජ්ජංගය මතු කරගත්තට පස්සේ ඒකෙන් වැඩ ගැනීමක් හැටියට කෙරෙන කාර්යය තමයි අර ධම්මවිචේ සම්බොජ්ජංගයෙන් කියවෙන්නේ. සෝ තථා සතෝ විහෙරන්තෝ තන් ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවීමංසං ආපජ්ජති කියලා ඔය ආනන්ද සූත්‍රයේ එහෙම සඳහන් වෙනවා. ඒ විදිහට සතිය ඇති කරගත් පුජ්‍යලයා ඒ සති සම්බොජ්ජංගය මතු කරගත්තා නම් ඊළඟට කරන්නේ මොකද්ද? තන් ධම්මං. ඒ තමාගේ කර්මස්ථානයට අදාළ ඒ කාරණය ධර්මයේ වශයෙන් ඒක පවිචිනති පවිචරති පරිවීමංසං ආපජ්ජති. ඒ කියන්නේ ධර්ම සොයා බලනවා. හිත උනන්දු කරවා ගන්න ක්‍රමයක්. වීරිය වඩවා ගන්න ක්‍රමයක්. ධම්මවිචේ සම්බොජ්ජංගයෙන් කෙරෙන්නේ. ඒ ධර්මයන් මෙනෙහි කරනවා. පවිචිනති සොයා බලනවා. පවිචරති ඒවායේ සිත හසුරවනවා. පරිවීමංසං ආපජ්ජති විමසලා බලනවා. එතකොට ඒ විදියට කරනකොට වීරිය ජනිතවන ඒ ධම්මවිචේ සම්බොජ්ජංගය ඒ පුජ්‍යලයා තුල වැඩෙනවා. ප්‍රඥාවත් තියෙනවා එතන. ධම්මවිචේ සම්බොජ්ජංගය ප්‍රඥාව මතු කර ගන්නත් උපකාර වෙනවා. ඊළඟට ඒක තුලින් තමයි ඔන්න විරිය සම්බොජ්ජංගය මතු වෙන්නේ. අර විදිහට ධර්මයන් මෙනෙහි කරනකොට ධර්මයන් සොයා බලන අවස්ථාවේ ඒ තැනත්තාට වීරිය මතු වෙනවා. ආරද්ධං හෝති විරියං අසල්ලීනං. වීරයට හැංගෙන්න ඉඩක් නැහැ එතකොට. හිතට හැංගෙන්න ඉඩක් නැහැ. වීරය ඇති පුජ්‍යලයෙන් බවට පත් වෙනවා. ආරද්ධ විරිය ඇති පුජ්‍යලයාට ඊළඟට ඇතිවන දෙය තමයි ප්‍රීතිය. ආරද්ධ විරියස්ස uppajjati පීති නිරාමිසා. වීරය ආරම්භ පුජ්‍යලයාට එහි ප්‍රතිඵලයක් වශයෙන් නිරාමිස ප්‍රීතියක් ඇති වෙනවා. ඊළඟට ප්‍රීතිය ඇතිවීමේ ප්‍රතිඵලයක් හැටියට දැක්වෙනවා පීති මනස්ස කායෝපි පස්සම්බති. ඒ විදිහට නිරාමිස ප්‍රීතියක් ඇති වුනහම එහි ප්‍රතිඵලයක් වශයෙන් කයත් සංසුන් වෙනවා. සිතත් සංසුන් වෙනවා. ඊළඟට පස්සද්ද කායස්ස සුඛිනෝ චිත්තං සමාධියති. සංසුන් කය ඇති සැපයක් ලබන ඒ තැනැත්තාගේ සිත සමාධිමත් වෙනවා. ඔන්න සමාධි සම්බොජ්ජංගයත් ඒ එක්කම ආවා. ඒ සමාධි සම්බොජ්ජංගය ලැබුණට පස්සේ ඊළඟට තියෙන උපේක්ඛාව. ඒක පිළිබඳව කියවෙන්නේ සෝ තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්ඛති. කියලා හිත සමාධිමත් වුණාට පස්සේ තවත් දඟලන්න උත්සාහ කරන්න දෙයක් නැහැ. ඒක රැක බලා ගන්න ඕනේ. ඒකට උපේක්ෂාවයි අවශ්‍ය. ඒ සමාහිත හිත ගැන හොඳට උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. මදහත් බවකින් බලාගෙන ඉන්නවා. මේ උපේක්ෂාව සම්බොජ්ජංගයක් හැටියට තවත් විදියකින් වැදගත් වෙනවා. මක් නිසාද? යථාභූත ඥාණයට හොඳ පදනමක් මේ උපේක්ෂාව. තත්ත්ව පරිදි දැනගැනීමට මේ උපේක්ෂාවත් අවශ්‍යයි. මදහත් බව සමාධිය ආරක්ෂා කර ගැනීමට වගේම අර අවබෝධයටත් උපකාර වෙනවා. ඔන්න එතකොට බොජ්ජංග 7. ඊළඟට තිබෙන අවසාන ධර්ම කොටාසය තමයි මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අතර ඊ타ත්ම උසස් හැටියට සැලකෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙතන මේ නම් කිරීමෙත් අමුත්තක් පේනවා. අර අනිත් හැම ධර්ම කොටාශයක්ම නම් වෙන්නේ බහුවචන නානත්ව. චත්තාරෝ සතිපට්ඨාන, චත්තාරෝ සම්මප්පදාන, චත්තාරෝ ඉද්ධිපාදා, පංච ඉන්ද්‍රියානි, පංච බලානි,
සත්ත බොජ්ජංගා ඔක්කොම බහුවචනානත්ව. නමුත් මෙතන අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ ඒක වචනාන්තව තිබෙනවා. මේ තියෙන බහුවචනාන්තවද බහුවචනාන්තව. බහුවචනානන්තව එහෙමයි. බහුවචනාන්තව. ආයි පොඩ්ඩක් කියන්න සංතන. චත්තාරෝ සතිපට්ඨානා චත්තාරෝ සම්මප්පදානා චත්තාරෝ ඉද්ධිපාදා පංචින්ද්‍රියානි පංච බලානි සත්ත බොජ්ජංගා ඔක්කොම බහු වචනාන්තව. නමුත් මෙතන අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ ඒක වචනාන්තව තිබෙනවා. මෙයින් හැඟෙන්නේ නියම වශයෙන්ම මාර්ග සමාධියයි මෙතනින් අදහස් කරන්නේ. එතකොට මේ මාර්ග සමාධිය ඊට උපකාර වන අංගෝපාංග සහිතව ඉදිරිපත් කිරීමක් තමයි මේ ආරෂ්ඨාංග මාර්ගයෙන් පෙන්눔 කෙරෙන්නේ. ඒක නිසා ඒක වචනාන්තව තිබෙන හැටියට අපට හිතා ගන්න පුළුවනි. මේ කාරණය මහා චත්තාරීසක සූත්‍රේනුත් හෙළි වෙනවා. මේ සූත්‍රය ආරෂ්ඨාංග මාර්ගය ගැන විශේෂ ධර්ම විග්‍රහයක් කරන සූත්‍රයක්. එතන බුදුරජාණන් වහන්සේ මේ විදිහට ප්‍රශ්න නගලා පිළිතුරු දෙනවා. කතමෝච භික්ඛවේ අරියෝ සම්මා සමාධි සෞපනිසෝ සපරික්ඛාරෝ. මහණෙනි උපනිශ්‍රය සහිත පරිස්කාර සහිත ආර්ය සම්මා සමාධිය කවරේද? උපනිසා කියලා කියන්නේ යමකට ළඟින් ඉඳගෙන උපකාර කරන ප්‍රත්‍ය ධර්මයටයි. පරිස්කාර කියන්නේ පිරිකර. ඒත් අර ප්‍රත්‍ය වශයෙන් උපකාර කරන දේවල් කියන අදහස ගන්න පුළුවනි. එතකොට අරියෝ සම්මා සමාධි සෞපනිසෝ සපරික්ඛාරෝ උපනිශ්‍රය සහිත පරිස්කාර සහිත සම්මා සමාධිය කවරේද කියලා ප්‍රශ්න නගලා ඒක බුදුරජාණන් වහන්සේ තෝරන්නේ සෙය්‍යතිදං සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති. අර 7 දක්වනවා. මුලින් තිබෙන්නේ 7. යා ඉමේහි සත්තහි අංගේහි චිත්තස්ස ඒකග්ගතා පරික්ඛතා ආදී වශයෙන් එතන කියවෙනවා. මේ අංග 7න් සිතෙහි යම්කිසි එකඟ වීමක් තියෙනවා. අන්න ඒකයි ආර්ය සම්මා සමාධිය හැටියට හැඟෙන්නේ. සම්මා සමාධිය හැටියට ගැනෙන්නේ. එතකොට සම්මා සමාධියමයි නියම විදියට මාර්ගය. ඒකට උපකාර වන අංගෝපාංග සහිතව කියන අදහස ගෙන දෙන්නයි ඒක වචනෙන් තබලා තියෙන්නේ. අරියෝ අට්ටංගිකෝ මග්ගෝ නැත්තම් කියන්න තිබුණේ මග්ගංගා කියලා. ඒකත් බහු වචනාන්තව නම් කරන්න තිබුණා. මේක ඒකකයක් හැටියට මෙතන තියෙනවා. එක්තරා වැදගත් අදහසක්. මක්නිසාද මේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් අර සියලුම බෝධිපාක්ෂික ධර්ම වලින් එකතු කරගෙන ආපු මුළු බලවේගය මෙතනදී එකතු කරලා ගන්නවා. මෙතනදී ඒකීභූත කරලා ගන්නවා. ඒ වගේම ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ චත්තාරීසක සූත්‍රයේදී තවදුරටත් විග්‍රහ කරනවා මේකේ එක්තරා වැදගත් අංගයක්. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන මෙහෙම කියවෙනවා. తත්‍ර භික්ඛවේ සම්මාදිට්ඨි පුබ්බංගම. මේ සූත්‍රයේ කීප තැනකම සඳහන් වෙනවා මේ සම්මාදිට්ඨිය පෙරටු වීම ගැන. ඒ වගේම සම්මාදිට්ඨිම් පහං ද්වයං වදාමි. මේ සම්මාදිට්ඨිය දෙආකාරයයි මම කියමි. අත්ති භික්ඛවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා. අත්ති භික්ඛවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. සම්මාදිට්ඨිය දෙවැදෑරුම්. එකක් සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා නමින් හඳුන්වනවා. ඒ කියන්නේ ආශ්‍රව සහිත පුණ්‍ය පක්ෂයේ වන උපදි විපාක ගෙන දෙන්නා වූ සම්මාදිට්ඨියකුත් තිබෙනවා. ඒ වගේම අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගාංග වශයෙන් තිබෙන සම්මාදිට්ඨියකුත් තියෙනවා කියලා ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අර මුලින් කියාපු සම්මාදිට්ඨිය සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා කියන එක පොදුවේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ විග්‍රහ කරනකොට නිතර සඳහන් වෙන දසවත්තුක සම්මාදිට්ඨියයි. කම්මස්ස කතා සම්මාදිට්ඨිය කියලයි කියන්නේ. අත්ති දින්නම් අත්ති yittං අත්ති හුතං අත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකෝ ආදී වශයෙන් දාන යාග හෝම පව්පින් ආදී යම්කිසි ඵල විපාක තිබෙනවය. මෙලොවක් ඇත පරලොවක් ඇත මවෙක් ඇත පියෙක් ඇත ආදී වශයෙන් තිබෙන අන්න ඒ සම්මාදිට්ඨිය තමයි අර සාසවා පුඤ්ඤ භාගියා
උපදි වේපක්කා පුණ්‍ය පක්ෂයේ වන සංසාරයේ උපදි විපාක ගෙන දෙන්නා වූ ඒ සම්මා දිට්ඨියයි. ඒක ගැන වැඩි කියවෙන්නේ නැහැ ඒ සූත්‍රයේ. ඊට වඩා අවධානය යොමු කරන්නේ අන්න අර අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියන එකටයි. මාර්ගාංග වශයෙන් පහළවන සම්මාදිට්ඨිය කුමක්ද කියන එකයි ඊළඟට තෝරන්නේ. එතන කියවෙන්නේ අර මාර්ග චිත්ත අවස්ථාවේදී මතුවන සම්මාදිට්ඨිය. ඒක අරියා අනාසවා අනාශ්‍රවයි ලෝකුත්තරා ලෝකයෙන් එතර වෙන්නට උපකාර වන්නා වූ සම්මාදිට්ඨියයි. ඒක හඳුන්වන්නේ මේ විදියටයි. යාකෝ භික්ඛවේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමංගිනෝ අරිය මග්ගම් භාවයතෝ පඤ්ඤා පඤ්ඤින්ද්‍රියං පඤ්ඤා බලං ධම්මවිචේ සම්බොජ්ජංගෝ සම්මා දිට්ඨි මග්ගංගා අයම් භික්ඛවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. ඒ කියන්නේ ආර්ය මාර්ගයේහි ගමන් කරන්නා වූ ඒ ආර්ය පුජ්‍යලයාගේ සිතෙහි ඇතිවන යම් ප්‍රඥාවක් වේද පඤ්ඤින්ද්‍රයක් වේද පඤ්ඤා බලයක් වේද ධම්මවිචේ සම්බොජ්ජංගයක් වේද සම්මා දිට්ඨියක් වේද ඒ කියන හැම එකකින්ම හඳුන්වන්නේ අර ප්‍රඥා චෛතසිකයයි. අන්න ඒකට මාර්ග සම්මා දිට්ඨිය කියලා කියනවා. මේක ඇත්තටම ඔය සතිපාසලේ අපිට මතුවලා තියෙන ප්‍රශ්නයක්. ඔය අපි සතිපාසලේ උගන්වන සතිය දැන් ඔය කියන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල අටපොලක සඳහන් වෙනවා. ඒ සඳහන් වෙනකොට ආර්ය අෂ්ටාංග ඉස්ලාම චත්තාරෝ නැත්නම් ආර්ය මේ සතිය සතිපට්ඨාන හතරට දාලා තමයි කියලා. දීති සතිපට්ඨාන හතර ඇතුළතත් ඇත්තටම හතරවෙනි එක ඉවර වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. හතර කියනකොටම මේ කායනුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන ඉවර වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. එතන ඇත්තටම නිවනම සඳහන් වෙලා ඉවරයි. ඉතින් ඒක ඒ වෙලාවේදී කියන්නේ සමහරට සුත්තව මේ වශයෙන් නැත්නම් චින්තා මේ වශයෙන්. නමුත් ඊට පස්සේ ආයේ සති ඉන්ද්‍රියක් කියලා මේ හඳුන්වා දීපු කායනුපස්සන සතිය, වේදනානුපස්සන සතිය ඉන්ද්‍රිය ස්වරූපයෙන් බල ස්වරූපයෙන් ගෙනලා ඔන්න බොජ්ජංග සතියට යනවා. එතකොට බෝධිඅංග හතේම ඉස්සරහින්ම තියෙන සම්මාදිට්ඨිය සම්මා සතිය. ඉතින් එතෙන්ට යනකොට තමයි තීන්දුව වෙන්නේ වේද ලෞකික පැත්තට යනවද ලෝකෝත්තර පැත්තට යනවද කියලා. එතෙන්ට යනකම් ඒ සතිය පැහැදිලිවම ලෞකික දේවල් වලට යොදවන්න පුළුවන්. ජීවිතේ ළඟා වෙන්න තියෙන දේවල්, දූ දරුවන් ගැන, බිස්නස් ගැන, අධ්‍යාපනය ගැන යොදවන්න පුළුවන්. ඊට පස්සේ තමයි බොජ්ජංග වලත් බොජ්ජංගයක් තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන එකෙත් බොජ්ජංග කියලා එකක් තියෙනවා. ඒක පටන් ගන්න සම්මා දිට්ඨි සම්මා සතියේ එතෙන්දි දෙකට දෙතවර වෙනවා. මේක ලෞකික දෙයට යොදනවද ලෝකෝත්තර දෙයකට යොදනවද? ඉතින් අපි ඉන්නේ අන්න එතන හිකුරස් වෙලා. අපි මේ භාවනා කරන්නේ මේ ලෞකික සැපක් සඳහාද ලෝකෝත්තර දෙයක් සඳහාද කියලා. අපි දන්නව ඇහුවොත් කියන්න ඕන උත්තරේ නම් ලෝකෝත්තර තමයි කියලා. හැබැයි කෙරුවා වෙන්න උදේ ඉඳලා හැන්ද වෙනකම් බැලුවත් පේන්න තියෙන්නේ සම්මතාන් සුද්ධ කරනට හැම වார்த்தාවක්ම ලියලා තියෙන්නේ ලෞකික වශයෙන් මේක ඔප්පු කරගන්නේ කොහොමද? ලෞකික වශයෙන් මට මේක සද්ධාව පිටන්නේ කොහොමද? ලෞකික වශයෙන් මට මේක සැකහැරගන්නේ කොහොමද? ලෞකික වශයෙන් කයින් මම මේක විඳින්නේ කොහොමද කියන එක තමයි හැම කමඨාන් වார்த்தාවකම අහනවා මේක හරිද ස්වාමීන් වහන්සේ? මං යන පාර හරිද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ යාට තාම මේ ලෞකික සම්මාදී සතිය තහවුරු වෙලා නැහැ. හැබැයි තහවුරු වෙලා නැත්තේත් නැහැ දිගට භාවනා කරනවා. හැමදාම වෙලාවට වාඩි වෙනවා සක්මන් කරනවා. හැබැයි හැම කමඨාන් වාර්තාවකම කරන්නේ සංසි මං යන පාර හරියද? කියන්නේ තමන්ට ඇති වෙන්න අතේ අතවාසියක් ලැබිලා නැහැ. ඒ අතවාසිය ලැබෙනවත් එකම ඕක ලෝකෝත්තර පැත්තට හැරෙනවා. ඒක අපිට කියන්න පුළුවන් මේක හිඩන් කරිකියුලම් එකක් තියෙන කියලා. සතිය වඩාන යනකොට ලෞකික පැත්ත පෙන්නලා මෙච්චරක් දියුණු වෙනවා. මේ උඹට ඕනේ හිතන පැතන දේවල් වලට එහින් යනවා. ගියාට පස්සේ කියනවා මෙච්චර උතුම් සම්මා සතියක්. නැත්නම් සතියක් මේ වගේ මේ ලෝකෝත්තර මේ සත්තු කරන මේ ඥාන මිනියෝ කසාද බඳලා කරන දෙයකටමද යොදන්න හදන. දැන් එහා පැත්තට යන්න පුළුවන්ද කියලා. ඉතින් එතෙන්ට දාන්න මේක ඔසවා තබන්න ඕනේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට. එහෙම නැත්නම් ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයට. ඉතින් ආර්ය අෂ්ටාංග මාර්ගයත් වැඩෙන්නේ නැතුව නෙවෙයි. ඇත්තටම අර සතර සතිපට්ඨානෙමත් වැඩෙනවනේ. දැන් මෙතෙන්ට යනකම් වැඩෙන ආර්ය අෂ්ටාංග මේ
ධම්මා දිට්ඨිය සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා. ආශ්‍රව සහිතයි. මාන්නේම ධම තියෙනවා. පුඤ්ඤ භාගියා මම පින් කරනවා කිය හොඳටම තේරෙනවා මේ ලෝකේ කෙනෙකුට වැඩිය මට පින් සිද්ධ වෙනවා කියලා. මොකද්ම කරන්නේ අත අපිට අතත් තියන වාඩි වෙනවා. උපරිම පින සිද්ධ වෙනවා කියලා එයා දාන්නවා. සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා. උපදීන් වැඩෙනවා. අපිට නිදානයක් තැම්පත් වෙනවා. ආශ්‍රව සහිතයි. දැන් මට කාටද කියලා දෙන්න පුළුවන් සතිය කියන්නේ මොකද්ද? මේ සාමාන්‍ය වැඩක් කරන්න පුළුවන්. ඔක්කොම තියෙනවා. ඒ Tamanට තියෙන ධන නිදානය තැම්පත් වෙන. හැබැයි අරියානාසවා ලෝකුත්තරමක් ගංගා කියන මට්ටමට තව ඔප්නැන් විලා නැහැ. ඒව නැත්තම් කියනවා වර නැගිලා නැහැ. පන්නරේ පිටලා නැහැ. ඉතින් ඒකයි ලෞකික සත්‍යයේ ඉඳලා ලෝකෝත්තර සත්‍යයට මාරු වීමයි පෝල් වෝල්ට් එකේ තමයි සිද්ධ වෙන්නේ. ඒ රිටට ආධාර කරන අපි ඉහළට ගියාට පස්සේ රිට පොළොවට ගහලා තද කරලා පැනලා බාරකින් එහා පැත්තට වැටෙන්න ඕන. ඉතින් එතන තියෙන්නේ සම්පූර්ණ අර අල්ලගෙන මෙතෙක් ඉඳලා උඩ යන්න දිනුවෙන්ට උදව් කරපු රිටම පොළොවට ගහලා ජෙටිසනින් කියලා කියන ගහන ගැස්ම නිසා තමන් උඩ විසිනවා. උඩ විසිරත් එක පොළ විසි කරලා බාරකට එහා පැත්තෙන් වෝල්ට් එක දාන්න ඕන. ඒලදී කොණ්ඩ කොනක් හරි වලිගේ කොනක් හරි කකුලේ කොනක් හරි වැදුනොත් බාරක වැටෙනවා. මොකද එනකේ වලිගේ වදිනවා. සාමාන්‍ය තියෙනවනේ, උපදි තියෙනවනේ. ඒ වලිගේ අකුලගෙන යන්න ඕනේ වෙලාවට. ඒ කෙල්ල පයින්නකොට කොණ්ඩේ වදිනවා. මාරු පැනිල්ලක් පයින්නවා. මොකද ඒ වෙලාවේ කෙල්ල හුඟක්ම අර ඇඳුම් අඳින්න නැතුව ඔක පයින්නේ. පිරිමි හරිම ආසයි කෙල්ල පෝල් වෝල්ට් එක දානවා වගේ. උඩ පැනගෙන ඉන්නේ මොකද අඩුම ඇඳුම් ප්‍රමාණයක් ඇඳගෙන පනින්නේ වෙලාවයි. ඉතින් හරි ආසයි රූපසුන්දරි තරඟෙට ඉන්න වෙලාවට සහ පෝල් වෝල්ට් එක දාන වෙලාවේදී පෙන්වන ලෝකෙම ඉන්න ලක්ෂණ කෙල්ලෝ උන් සද්දන්ත කුලේ එහෙම නැත්තම් කියන ඇමසන් සයිස් ඇවිල්ලා පෝල් වෝල්ට් එක දාන්න ඇති. අපි සාමාන්‍ය අඩි 15 20 පයින්නවා. ඒ පෝල් එකත් ඇත්තටම ඒකටම හදපු අපි නම් කරන්නේ සාමාන්‍ය උන්නරියක් කරගන්නේ ඔය මෙව්වා මේ ගල්ලුණ කියලා තියෙන්නේ. ඒක තමයි ගන්න. ඒක උන්නලිය ඇත්තට ඇතුලේ තොත් පිරලා තියෙන හුලං ගතිය අඩුයි. මොකද අර උඩම දැල්ලේදී සම්පූර්ණ දුන්න වගේ මේක නැමිලා තල්ලු කරනවා. තල්ලු කරලා හරියට ඒක කෙලින් වෙන වෙලාවෙදී මේක පොළොවට තියලා තද කරලා උඩින් පනිනවයි කියන එක ඊට පස්සේ වැටෙනවා අඩි 16ක්. ඉස්කෝලේ අපේ එකේ තිබුණේ මේ 10 කුඩු ටිකක්. එතන ලී කුඩු ටිකක්. ඇදගෙන දඩස් කාලේ වැටෙනවා. වැටෙන්නේ ජයග්‍රහයි වැටිලක් කරයි. නමුත් අන්තිම පිම්ම පයින් කරන ජයග්‍රහණ ලැබෙ එතෙන්ද මේ අනිත් එක්කනත් එක තරංගකාරයොත් එක්ක මේ පෝල් වෝල්ට් එක දාන වෙලාවේදී කාටවත් එක කියලා දෙන්න බෑ. ඇත්තටම පුහුණු කරුවන් ඉන්නවා. මේකට ගන්නේ හයි ජම්ප් කරලා පුරුදු වෙච්ච අය. උඩ පැනලා පුරුදු වෙනාම එයා අර බාරකට එහා පැත්තෙන් දාන එක දාන්නවා. දාලා ඒ හයි ජම්ප් වල තියෙන එක ක්‍රම ඒ ක්‍රමවලදී ගිහිල්ලා පුරුදු වෙච්ච කෙනාට ලීයක ආධාරයෙන් අරගේ දෙගුණේ පනින්න පුරුදු වෙන්න කර කියලා දෙනවා. ලීයක් තියලා දෙගුණේ පනින්න හැබැයි ලීය පනිනත් එක මේ පිට කරාට. ඊට පස්සේ ඒක පුහුණු කරනවා. දිගට නැමෙන සුළු පොල්ලක් අරගෙන හරියටම පියවර ගාන පිටිපස්සට ගිහලා පියවර ගානෙන් ඇවිල්ලා උඩ පැනලා වාංගුව ගන්න හැටි අරගෙනලා අන්තිම වෝල්ට් එකේදී පෝල් වෝල්ට් එකේ ඒ වෝල්ට් එකේදී තමයි සෙල්ලම දෙතන ක්‍රීඩාවක් තියෙන්නේ. තාම දක්ෂකමක් තියෙන ඉහළටම ගිහිලා ඉතින් එතෙන්දි තමයි ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨියක් බාටපත් වෙන්නේ. නැත්නම් ඒ ජයග්‍රහයි පින්පත්වටපත් වෙන්නේ. නැත්නම් සතිය සම්මා සතියක් සති සම්බොජ්ජංගයක් බාටපත් වෙන්නේ. ඉතින් එතෙන් දෙනකම් මේ සාමාන්‍ය කට්ටියත් එක්ක තරංගයක් තමයි තියෙන. අරට වැඩි මම සතිය වඩනවා, අරට වැඩි මම වාඩි වෙලා ඉන්නවා, අරට වැඩි මම අරමුණේ ඉන්නවා, අරට වැඩි මම අරමුණේ ප්‍රමාණාත්මක ගුණාත්මක දියුණුවක් ලැබනවා කිය අපි කමඨාන් සුද්ධ කරනකොට ඔය පොදු කමඨාන් සුද්ධ කිරීමේ ලාභයක් තියෙනවා කාටත් අහගෙන ඉන්න පුළුවන්. අහගෙන ඉන්නකොට තේරෙනවා මේ එක එකනා එකම දේ විවිධාකාරයෙන් කියන හැටි ඒ වගේම එක එකනා දවසින් දවස ප්‍රකාශ කරන හැටි වෙනස් වෙන හැටි ඒගේම භාවනාව සඳහා එන්න වැඩි වෙන්න දෙලා ආරන හැටි කරනවට වැඩිය වෙන්න දෙනවා. ආන්න එහෙම කරගෙන යනකොට පේනවා මේ එකම භාවනාව වුණත් විස්තර කරන හැටි වෙනස්. විස්තර කිරීම වෙනස් කරපු ගමන් භාවනාව වෙනස් වෙනවා. ඉතින් ඊට පස්සේ කරන භාවනාව නෙවෙයි අර මූර්ති ශිල්පයක අවසානයේට මූර්තිය පොලිෂ් කරනවා වගේ කරන වැඩක් තියෙනවා. ඉතින් ඒක ඊටාම උත්කෘෂ්ටයි. නමුත් ඒක ධර්මයේ සිද්ධ වෙන වැඩක්. ඒකට කිසිසේත් මොනවාක්වත් කරන්න ඕනේ නැහැ.
කරන්න ඕන කරලා තියෙන මේ සතිපට්ඨානේ පටන් ගන්න තැන. එතන මේ කුඹුර මඩ කරගන්න තැන. එහෙම නැත්නම් මේ බින්නගම තමයි. ඉතින් මේ බින්නගම අමාරුයි. ඒක අහන්න දෙයක් නැහැ. ඕනෙම ශිල්පික අමාරුයි. ඔය ගිහිලා ශිල්පය ඒ අයිතිකාරයට අයිති නැති තැනට යනවා. එතකොට තමයි ලෝකෝත්තර සතියක් බවට ඊට පස්සේ සම්මා දිට්ඨිය අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියන පැත්තට යන්නේ. ඉතින් ඒ ওই දෙකම එක පුද්ගලයෙක් තුළ වෙනකොට ඒ පුද්ගලයා ගොළු වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඒකයි පස්සේ බුදු වෙනවා කියලා කියන්නේ. ඒ පුද්ගලයා දැන කවමදාකවත් මේක කියලා දෙන්න බෑ. කිව්වට කවුරුවක්වත් විශ්වාස කරන්නේ නැහැ. නමුත් සරුවච්චන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උත්සාහයක් ගන්නවා. ඇත්තට ඉස්සලා බෑ කියනවා. මේ කිව්වට තේරෙන්නේ නැහැ මොන පිස්සුද මේ මිනිස්සු මේ තාම තරඟයක ඉන්නේ. මේ මිනිස්සු තාම මාන්නයක ඉන්නේ. මේ මිනිස්සු තාම පොල්ල අල්ලගත්ත ගමන් ඉන්නේ. අතාරින්න පුරුදු වෙලා නැහැ. ඒක අල්ලගෙන තින්නේත් අර මොකද්ද බදාගත්තා වගේ. සුකනම්ම විදියට කඩු අල්ලගන්න දන්නේ නැහැ. සුකනම්ම විදියට දැලිපිය අල්ලගන්න දන්නේ නැහැ. සුකනම්ම විදියට තමයි වැඩ කරන ආයුධය අතර ගන්න දන්නේ නැහැ. ඉතින් අමෝර ගත්තට පස්සේ ඉතින් අතපය තුවාල කරගන්නවා. කොච්චර සුකනම්ම විදියට ඇල්ලුවා සමහරට ආයුධය තුවාල කරනවා. ඉතින් අන්න ඒ දේ උගන්වන්න බැරි දෙයක් විදියට ඊට මේ පිට දෙන ඔය සාමයේ ලෞකික ඥාන ඕනම දේ උගන්වන්න පුළුවන්. ඒකේ කිසිසේත්ම කාටවත් කියන්න බෑ යා ඒකට විශේෂඥා යා ඒකට දක්ෂයි කියලා. මොකද ඒක ලේසි. හැබැයි මේක ජීවිත පරිත්‍යාගයෙන් කරන්න ඕන. කරපු කෙනෙකුට නම් කියන්න පුළුවන්. ඉතින් මන් දන්නේ නැහැ. ඉතින් ගහපන් ඉච්චරයි ඉතින්. හරි ගියොත් හරි වැරදුනොත් වැරදි. කොහොමද කරන්නේ කරලා බලපන්කෝ. තල කඩගනිකෝ. එහෙම නැතුව මේකේ ක්‍රමයක් නැහැ. ඉතින් අපිට සතිපාසලේ දැන් තියෙන මේක තමයි ඉස්සර ඉඳලා මං කිය හිටියා. අබෞද්ධය හිතනවා මේක මේ ආගමික බඳවා ගැනීමක් කියලා. ඒක මේ කරන්න හදන්නේ සත්‍ය කියලා සාමාන්‍යයෙන් අපි කියන සති මාත්‍රය කියලා මේ කරන්න හදන්නේ යන්තම් මේ කුඩු මුලක් විකුණ ගන්න හදන්නේ. ඊට පස්සේ කුඩු ගන්න පටන් ගත්තට පස්සේ උගේ සබ්බතරීම ඉවරයි. ඒක තමයි මේ නවසීලන්තේ ජාතික පාසල් වලට සත්‍ය හඳුන්ලා දෙනකොට ක්‍රිස්ටියන් වොච්ඩොග් කියන සංවිධානයේ ගාපු ආටිකල් එක. අපේ රටේ දෙන්න බෑ. ජාතික පාසල් වලට මේක දෙන්න බෑ. එතකොට මේ ළමයි බුද්ධ ආගම් කරනවා. එතකොට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඒගොල්ල කියනවා මේ බුද්ධ ආගමෙන් නිවන අයින් කරන්න හදන්නේ. නිබ්බාන without Buddhism and Buddhism without නිබ්බාන කියලා සත්‍ය මාත්‍රේ උගන්වන්නේ නිවනේ කතා කරන්නේ නැහැ. අර මේ සතිපට්ඨාන තියෙන අවසාන එක නායස අධිගමයි නිබ්බානස සත්‍ය කිරියයි කියලා අපි සතිපාසලෙදි කියන්නේ. ඔය දෙක මැදින් යන්න ඕන. ඔය දෙක මැදින් යන්න අපිට කිසිම කෙනෙක් මේ පැත්තට හරවන්න ඕන කමකුත් නැහැ. අපි නිවන උහුවා දක්වන්න යන්නේ. ඒක ඉතින් මේ පාරේ යනකොට කැමැති කෙනාට බොජ්ජංග මට්ටමේදී මේ පැත්තට ගියර් එක දාන්න පුළුවන්. දාන්න නැත්නම් ඒත් සාර්ථකයි. ඒත් ගිහි ලෝකේ ලෞකික ලෝකේ ඕනම සාර්ථකත්වයක් ගන්න පුළුවන්. ඒක බටහිර ලෝකේ සත්‍ය උගන්වනකොට කෝකටත් අයිලේ කියලා කියනවා. ලෙඩ රෝග වලටයි, ක්‍රියා නිර්මාණශීලීත්වයටයි, නිෂ්පාදන ධාරිතාවටයි, ව්‍යක්තව කතා කරන්නයි, sannivedanayedi කිය යුතු දේ කෙටින් කියන්නයි, පරිසරය දූෂණය නොකරන්නයි, අඩුම වස්තු ප්‍රමාණයකින් ඊටාම සැපසේ ජීවත් වෙන්නයි, නායකත්වයේ පිළිවෙඳ පුහුණුවයි, පෙරමුණ ගැනීමයි සියල්ලම සැපෙනවා. ඒ සඳහා වෙන වෙන විශ්වවිද්‍යාල හදාන ඩිපාර්ට්මන්ට් හෙඩ් හදාන නැටුවට මේ සතියෙන් මේ දේ සිද්ධ වෙනවා. ඉතින් මේක මේ වගේ දෙයකට මේ යන්තම් පදන් සතිය යන්තම් සති මාත්‍රය ඉදිරිපත් කෙරුවේ මේ ඥානපෝනික ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කෙරුවේ 1960 ගණන් වල. ඉතින් ඒක නිසා එදා ඒ ස්වාමීන් වහන්සේ මේ දැකපු දැක්ම අපේ ඥානාරාම ස්වාමීන්සලාට තිබුණේ නැහැ. මොකද ඥානාරාම ස්වාමීන්සලා ඒක බැලුවේ සම්මා සතිය පැත්තෙන්. ජර්මන් හාමුදුරුවෝ බැලුවේ දෙවෙනි ලෝක යුද්ධයට මුහුණ දීලා හිරේ වැටිච්ච සොල්දාදුවෙක් විදියට මේ සතියෙන් ගන්න පුළුවන් වැඩ. පස්සේ පැවිදි වෙලා ඥානාරාම ස්වාමීන් හා සමාන වස් ගානක් එකතු කරලා මහසි සාඩු ස්වාමීන් ගාට ගිහිල්ලා මහසි සාඩු ස්වාමීන්ගේ වරන් ඉල්ලගෙන ඇවිල්ලා මේ මහා සතියක් කියලා දෙන්න යන්න එපා. මේ ලෞකික සතියක් සති මාත්‍රය ඉති ඉස්ලාම් සරේ පොත කියනකොටත් මම ඇහුවා ධම්මික හමුදුරගෙන් මොකක්ද මේ අලුත් එකක් දාලා තියෙන්නේ. මටත් තේරෙන්නේ නැහැ. අපිට පුළුවන් නම් කරපන්. මම කිව්වා මට කොහොමද කරන්න සතිය කරන්න බෑ. මොකද
සිල්පද කැඩිලා. සති මාත්‍රේ නම් කොහොම හරි ඒකට වෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒක මම කොච්චරද උත්සාහ කරා ඔය 2000 ගාන වෙනකන් මේක හරි පරිවර්තනයක් ගන්න. 3 සැරයක් පරිවර්තනය කරා. හුදු සතිය, සති මාත්‍රය নানা ප්‍රකාර දේවල් දාලා ඒ පොතේ 4 වෙනි එක අපි මිනියපොලිස් වලදී අපි කණ්ඩායමක් එකතු වෙලා 4-5 දවසක් හරි ගස්සලා තියලා සාකච්ඡා කරලා එළියට දැම්මා. ඊටාම වැදගත් අදහස් විදිහට අවිරුද්ධ ප්‍රතිපදාව, අපන්නක ප්‍රතිපදාව, සති මාත්‍රය කියන එක ඒ වගේ මේ ඥානানন্দ සාංශේ කතා කරන ඊටාම ගැඹුරක්. අර සාංශේ අරකින් ප්‍රවිෂ්ටි ලබාගෙන ලස්සනට කියලා දෙනවා. වැඩිය මේ බුද්ධ ධර්ම පැත්තට වැඩිය මානසික විද්‍යාව පැත්තෙන් මේ සතියෙන් කියන කෘත්‍යය. ඉතින් ඒක පරිවර්තනය කරාට පස්සේ BPS එක කිව්වා පොතයි කඳමාගම මේක මුල් කෘත්‍යයේ පරිවර්තනයක් නෙවෙයි. ඔබ ජන්මජීව හාමුදුරන්ට ඕන විදිහට කරලා තියෙන්නේ. ඒ නිසා අපි ධම්මජීව හාමුදුරන්ටම දෙනවා මුද්‍රණය කිරීමේ අයිතිය කියලා. මට ඉබ්බදියර දාන්නේ නැහැ වේ කිව්වා වගේ මට හම්බුණා මුද්‍රණ අයිතිය. එතකොටම දෙවලට දැම්මා. නිසා අපි දැන් මේ පොත් 5000ක් ගහලා බෙදලා දීලා තියෙන ඕනම කෙනෙකුට බලන්න පුළුවන් මුල් පොතත් එක්ක සමතුලිත වෙනවද කලින් ඒ තුන් සැරයක් පරිවර්තන කරපු අයගෙන් වෙලා තියෙන සේවයට වැඩි මොකක් හරි වෙනසක් මේකේ තියෙනවද මේ යනවා ගියාම බෞද්ධයාට බෞද්ධයාගේ යුතුයකම් තිෂ්ඨ වෙනවා නැති මනුස්සයලා මනුස්සකම පිහිටනවා ওই මූලධර්මවාදීන්ට හරියන්නේ නැහැ ඉතින් ඒ නිසා මේ මෙතන මේ කියන ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්කා කියන බුද්ධ ආගමත් අරියා අනාසවා ලෝකුත්තර මග්ගා කියන බුද්ධ ධර්මයත් දෙක වෙන් කළ අඳුර ගන්න එක තමයි මම ওই සතිය වඩනකොට පළවෙනි අවුරුදු දෙකේම කෙරුවේ. බුද්ධ ආගමේ ගිය කිසිම කෙනෙකුට බුද්ධ ධර්මයේ තේරුම් ගන්න බෑ. ඒක බෝගොඩ ප්‍රේමරත්න මහත්තයා කරපු දේශනාවකදී මම අහගෙන හිටියා විශ්වවිද්‍යාලයක්ම ඇවිල්ලා හිටියා ඒ දවස්වල ප්‍රොෆෙසර්ත් එක්ක ඇවිදින සංචාරක විශ්වවිද්‍යාලයක්. ඒකට දේශනා දෙන කට්ටියකින් අහගෙන ඉන්නකොට පේනවා මේ බුද්ධ ආගම කියලා පෙන්වන්න හදන කිසිම දවසක හරපද්ධතිය නැහැ. හරපද්ධතිය පෙන්වන කිසිම තැනක බුද්ධ ආගමේ අනන්‍යතාවය නැහැ. ඒ මොකද ඒක පෙන්වනවා ප්‍රතිපදාවක්. මේ සාමාන්‍ය ඕනම ඉන්න තැනකින් පටන් අරගෙන මෙතන ගියාට පස්සේ ඕනනම් පොල්ල එහා පැත්තට විසිකලා මේ පැත්තට පයින්න පුළුවන්. නැත්තම් පොල්ලත් අතේ තියාගෙන එතනම වැටලා පරදින්න පුළුවන්. ඉතින් ඒ වෙනසට අද ඇවිල්ලා තියෙන විඥානය, ජන විඥානය ඇවිල්ලා තියෙන ලංකාවේ චින්තනය. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ප්‍රශ්න කරනවා. මේ සතිය කියන්නේ සතිපාසල කියන්නේ හිඩන් කරිකියුලම් එකක් ඇතුව වැඩ කරන්නේ ඔක්කොම බුද්ධ ධර්ම කරන්න හදන වැඩපිළිවෙලක්ද? එහෙම නැත්නම් මේ නිවන නැතුව සතිය විතරක් කතා කිරීමෙන් පාසල් විෂයක් වශයෙන් බුද්ධ ධර්ම දියාරු කිරීමක්ද කියලා. ඉතින් ඒක දැන් මේ සාකච්ඡාවට භාජන වෙලා තියෙන එක ගැන මම බොහොම සන්තෝෂ වෙනවා. කාටත් මේක තේරිලා තියෙනවා. ඉතින් අපි මේ මැද විශේෂයෙන්ම මේ වෙලාවේ අපි මාස්ටර් ට්‍රේනර්ස්ලා පුරුදු කරන වෙලාවේ මාස්ටර් ට්‍රේනර්ස්ලාට මේ ඩයලොග් එක මේ දෙබස අද පවතින මේ මානසික මට්ටම තේරුම් ගන්න පුළුවන්ද කියලා. මම දන්න පැහැදිලිවම මාස්ටර් ට්‍රේනර්ස්ලා ඉන්න එක පැත්තක් අල්ලගෙන. එක්ක නිවන් දක්වන්න හදන පැත්ත, එහෙ නැත්නම් විෂයක් විතරයි කියන පැත්ත. මට දැනගන්න ඕනේ මේගොල්ලෝ ඕනේ ජාතික අධ්‍යාපන ආයතනයත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කොතනද කියලා. ඒව ගැන කිසිම අදහසක් ප්‍රකාශ කරන්නේවත් නැහැ ඒගොල්ලෝ. කරන්න කියන්නේ දෙකේ එකක්වත් නැහැ. මොනම් පැත්තක කරන්න බෑ ඒගොල්ලන්. ඉතින් ඒතිෙදිත් අපිට උදව් කෙරුවේ සදාචාර සහ ආගමික කටයුතු අංශේ ඒ දීපු සහයෝගයටම හරිම ස්තුතිවන්ත වෙනවා. හැම ආගමකටම ගැලපෙන විදිහට මේක කරන්න ඕන කියන එක අන්තික සෞඛ්‍ය සහ පෝෂණාංශය මේ සෞඛ්‍යයට කොච්චර උදව් කරනවද සතිය. ඉතින් අපිට දැන් තියෙනවා මේ වාදපතේට නැගලා ඉන්න කට්ටියත් එක්ක සාකච්ඡාවකට ගිහිල්ලා මේක මොකක්වත්ම නැහැ අපි හදපු දෙයක්. මේ තියෙන ඥානපෝනික ආමරෝ පෙන්ලා දීපු සති මාත්‍රයත් බුදුජානනාංශයෙන් පෙන්න මේ ලෞකික පැත්තේ ගිහිල්ලා ලෝකෝත්තරට හැරෙන හැටි ධර්මයෙන් කරවන්න ඕනේ. ඉතින් මහානායක ආමතුරුන්වවත් තව කවුරුවත් ටොක්කක් කරලා කම්බේ නාස්ලනුව දාගෙන දක්කන්නේ. ඒක අපි ඊයේ ගත්ත සූත්‍රයේ මානසිකාර සූත්‍රයේ බුදුජානනාංශගේ ආනන්ද ආමතුරු අහනවා ස්වාමීන් වහන්සේ මේ කායන පස්සන වඩන කෙනාගේ
කයෙහිත් මානසිකත්වේ නැති ස්පර්ශෙත් මානසිකත්වේ නැති මානසිකාර්ය නැති හුදු සමාධියක් තියෙනවා කියලා. කයට තමයි හිත යොදන්නේ. කය නොදෙනී යන සමාධියක් තියෙනවා. කයේ ස්පර්ශය තමයි හිත යොදන්නේ. ස්පර්ශය නොදැනෙන සමාධියක් තියෙනවා කියලා. යම් භික්ෂුවක් හොඳට භාවනා කරනකොට මේ Taman අල්ලාගත්ත දේ අතහැරීමෙන් අල්ලගන්නම සීළු දේ අතහැරීම. ඊට පස්සේ ඒකත් අතහැරීමෙන් ලැබෙන සමාධිය. ඉතින් ওই විදිහට සතියත් අල්ලා ගැනීම සඳහා අපි සතිපාසලක් ඇති කරන මේ කරුවට සතියත් අතහරින සමාධියක්. පෝල් වෝල්ට් එකක්. ඒක එක එක්කෙනෙක් නිවන වශයෙන් කියන්න පුළුවන්. නැත්නම් ජන විඥානය තුල මනුස්සයන් තුල අවදිමත් භාවය කෙනෙක් කියන්න. ඉතින් සර්වචනාංශ මේ දෙකෙන් ආනිසංස 7න් 6ක්ම ලෞකිකයි. 7 වෙනි එක විතරයි මාර්ගය දැනගත්තාට පස්සේ කැමතිනම් ඈවතට පයින්න පුළුවන්. 2 සර්වඥන්සේ කොතෙක් දුරට මේ කටයුත්ත අවුරුදු 5යි ළමයෙකුට අනුමත කරලා තියෙනවද කියලා. එහෙනම් අවුරුදු 50 60 කට්ටියද පුළුවන්. නැත්නම් අවුරුදු 40 පෙන්න අයටද පුළුවන් කියලා. ඉතින් ඒක ගැන කතා කරනකොට මේ ගිය පාර මට මතකයි කොවිද හම්සෝ කියනවා ඒ ගල්මංගොඩ සර් කියනවලු බුදුහාමරට වයස ප්‍රශ්න නැහැ. අවුරුදු 6 ළමයාත් ඔය 60 එකන වගේම ඥානෙ තියෙනවා. ඒ නිසා බුදුන්සේ වර්ග කරලා නැහැ. අවුරුදු 6 7 රහත් වෙච්ච සෝවාන් වෙච්ච ස්වාමීන් වහන්සේලා ඉඳලා තියෙනවා. විසාකාව වගේ උපාසිකාවන් ඉඳලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට මේ සතිය හරහාද ගියේ සතිපාසලට ගිහිල්ලාද නැත්නම් නිවන් දැක්කද කියන්නේ දන්නේ නැහැ. දේශනාවේදී ඉන්නේ කාටත් සමානෝ කියලා. ඉතින් ඒ ටිකට අපි අද මේ යුගයේ මූණ දෙනවා. ඒ මොකද ජන විඥානේ දැන් ඇවිල්ලා තියෙනවා. කොවිඩ් වගේ ප්‍රශ්න නිසා, අසහන වගේ ප්‍රශ්න නිසා, දරිද්‍රතාවය නිසා කිසිම ආයතනයකින් පිහිටක් ලබන්න බෑ. මම විතරයි. ඉතින් ඒකට සතිය ඊටාම ලස්සනට පෙන්ලා දෙනවා. මේ රොන් හබාඩ් එතන සයන්ටොලොජි කරන කෙනෙක් මට ඇවිල්ලා කියනවා මම දන්නේ ඔබ වහන්සේ කියන්නේ මට තේරෙන්නේ නැහැ. මම දැක්ක මෛත් එක සුබෝධාරාමේ ගිහිල්ලා එලමෙන්ටේ සතිපාසල කරනට ඒ මනුස්සයා කියනවා මට සිංහලෙන් කියන්නේ තේරෙන්නේ එකම යුද්ධයයි කරන්න ඕනේ මම විතරයි. මම දැන් මෙතන කියන එක කියලා දුන්නා නම් ඔබ වහන්සේ කරන්නේ ජාත්‍යන්තර හමුදාවක් හදන එක. එහෙම කෙනෙක් කවදාවත් වැටෙන්නේ නැහැ. මට ආණ්ඩුවෙන් කරයි, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් කරයි, අම්මා කරයි, අප්පා කරයි, ලොකු ආමුදුරෝ කරයි, සියන්නිකායෙන් කරයි කිව්වන කරයි තමයි. කිරෙන්නෙම නැහැ. අනුන් පිට විවුවොත් වෙයි වෙනසිල්ල තමන් අතට තමන් හිතට තම අතමේ සෙව නැති. ඒකට අපිට සැකයි තාම. සැකයි කියලා කියන්නේ මගේ පැවැත්මටවත් මගේ සතිය ටිකමදිනේ. මේ සමාජයක ඉන්නකොට මේ කායින්වත් චරිචුරු ගන්න නැතුව මට මේ වැඩේ කරගන්න බෑනේ. එහෙම ඉඳලා බෑ. භික්ෂුවක් වෙච්චාම තව කට්ටියකට උදව් කරනවා කියන බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතාය සුඛාය කියන එකයි කෙරෙන්න තියෙන්නේ. ඉතින් භික්ෂුන් වහන්සේලාගේ පිළිබඳ චෝදනා කියලා පැත්තක තියලා සතිය වඩනාය තුලත් ඒ තමන් මේ කරන දේ ලෞකික වශයෙන් මේ ආනිසංස ලැබෙනවා කියන එක විද්‍යානුකූලව පෙන්නලා බ්‍රේන් වේව්ස් වලින් පෙන්නලා අපි මේ කරන්න හදන්නේ පිපුණු මලේරුව ඒ මල දනීදෝ මල කිදුවේ උඹ හැඩරුව බලන්න එපා කියලා ඒ මලට කියනවා උඹ පිපිලා ඉන්නේ ලස්සනයි ඔය කණ්ණාඩියෙන් බලන්න එපා කිසිම කෙනෙකුට විශ්වාස නැහැ. ඒ විශ්වාසය ඇති වුණා නම් අපි කියනවා සෝවන් වෙලයි කියලා. ඒ නිසා මේ தත්ත්වය යනකොට මේ වැනි ධර්ම දේශනාවක තියෙන මේ කරුණු දැන් මේ මහා දෙයියමට යන්න හදන්නේ යකා එලවන්නනේ හදන්නේ දැන් ඔක්කොම සාහලවල අරගෙන තියෙන දුම්මල ගහන වෙලාව. ඉතින් ඒ නිසා මම මේ විස්තර කරන්න හදන්නේ සතිය කෘත්‍ය වශයෙන් බලනකොට කොච්චරක් කිරිය හැකි මිනිහ හැකි ආසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා අපි අත්දකලා තියෙනවා. අපි අත්දැක්කනම් නැත්නම් මම අත්දැක්කනම් ඒක කාටවත් කියාපාන්න ඕනේ නැහැ. තමන්ට තියෙන්නේ ප්‍රසන්න මනසක් ඇති වෙනවා. තමන්ට තියෙන්නේ කාගවත් දොස් දකින්න යන්නේ නැහැ. ඒ කට්ටිය දොස් දකින්න එකෙන් පේනවා ඒගොල්ලොත් මේක තටමනවායි කියලා දැන්. ඊට පස්සේ අරියානාසව ලෝකුත්තර මග්ගංගා වෙනකොට ඒක ධර්මයේ වගේ බලාගෙන මට අදාළ නැහැ නේ. ඒක ආර්ය ලෝකෙට ගියාට පස්සේ ඒ සමාජිකත්වය මේ යන ඇඳුමුත් ඇඳගෙන ඉන්න දෙන එකට නේ ගල්වල දායි. ඒක නාලා ගන්න එතෙන් ගියා. ඒ නිසා නිකන් මේ සුන්ද සබන් ගාලා කුර්ණ කඩා දාලා කල්නිකන් ගෙන්නාලා යන්න ඕන ගමන්නේ ආර්ය මාර්ගයට. ඒ මිනිස්සු බාර ගන්න එතන. අපි මෙහෙ ගිහිල්ලා මෙහෙ ඉන්න ආමරු කෙනෙක් ඇවිල්ලා හිටියා මේ බුදු වෙලා මේ
නිරෝධ සමාපත්තියට වෙච්චාම 10 දවසක් බඩගින්න ඉන්නවා කියලා දැන් දවස් 3ක් බඩගින්න ඉන්න පුරුදු වෙලා. දවස් 7 ඉන්න පුරුදු වෙනවා නිරෝධ සමාපත්තියට ගියාම බඩගින්න ඉන්න. මේ ආවිල දවස් වැළඳුවා දවස් දෙක තුනක් වැළඳුවේ නෑ. ඒවට පස්සේ කියනවා මම මේ පුරුදු වෙනවලු නිරෝධ සමාපත්තියට සම්බන්ධ පස්සේ දවස් 7ක් බඩගින්න ඉන්න පුරුදු කරනවා. ඒ නිරෝධ සමාපත්තියේ පැකේජ් එකේ කැලලක් එතන තියෙන්නේ. මේ ආමතුව පැත්තක තියලා දැන් නිරෝධ සමාපත්තියට සමවදිනවා. සමවදින්න නැතුව බඩගින්න ඉන්න පුරුදු වෙනවා. බුද්ධාගම කට්ටියට විතරමයි ඔය තියෙන පිස්සුව තියෙන්නේ. ඔය බාගෙට තැම්බෙච්ච අලිය කාලා ඔය ටික කර කර ඉන්නවා. ඉතින් ඒකල කියනවා මේ කිසි කෙනෙකුට තේරෙන්නේ නැහනේ. මට මේ තේරිලා. මට එදා ඉඳලා තියෙන අනේ ඔහොම තේරෙන අය නොදකින් නොපතං නදෝමකින් ඊට මේ සතිය වරනකොට ඊමසේ ඔය ටික පුරුදු කරනවා. සතිය වෙල්ල පැත්තක තියලා අර යන්න ඕන අඩුම කඩුම සකස් කරනවා. ඇත්තට මුල් ටිකේදී අඩුම කඩුම අවශ්‍යයි. සතිය වඩනකොට සති බලය දක්වාම අවශ්‍යයි. ඊට පස්සේ තමයි සතිය බිම දාලා පාගලා කෙල ගහලා විසිකොල්ල දාන්නේ. විසිකොල්ල දාන්න කිය වෙලා ඉඳලා සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිච්චසක් ගන්න පස්සේ කියලා අපි ගියපාර කතා කරා. ඊට පස්සේ ආසවා පුඤ්ඤ භාග්‍ය උපති වේපක්ඛාති වුණ සතිය අනාසවා අරියා අනාසවා ලෝකුත්තර මග්ගංග කියලා අරගම තමයි ඒකේ මේ නෙගටිව් එක. ෆොටෝ එකක් ගත්තට පස්සේ ඉස්සර තිබුණ ඒවා හැටියට අපිට හම්බ වෙනවා නෙගටිව් එක. ඕනලාක ඩෙවලොප් කරලා ගන්න පුළුවන් ඒක පොසිටිව් එක. ඒකේ නෙගටිව් එක තමයි යන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට යනකොට ලෝකෝත්තර පැත්තට. ඉතින් ඒක ස්ටුඩියෝ එකේ තිබ්බම ඉවරයි. අපි ඕක තියන්නලා හරි අමාරුයි. ස්ටුඩියෝ එකේ නම්බර එක දීපුවම මේගොල්ලෝ දැන් නම් නෙගටිව් ගන්නෙත් නැහැ. දැන් ඉලෙක්ට්‍රොනික ක්‍රමයට නෙගටිව් නැහැ. ඊදස්සල අපේ ෆාම් එකේ අපි තියාගෙන හිටියා මේ කොඩක් ෆිල්ම්ස් පොසිටිව් නෙගටිව් දෙකම. නෙගටිව් එක තියාගත්තාම ඕන්ලාක් එක ඩෙවලොප් කරලා ගන්න පුළුවන්. ඒ වගේ පොසිටිව්මයි වදින්නේ. අපේ සාමාන්‍ය කැමරාවකදී නෙගටිව් එක අරගෙන ඇදිලා ඒක ස්ටුඩියෝ එකේ පොසිටිව් එකට දාලා මේකප් එකක් දාලා තමයි ගන්න. ඉතින් දැන් ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඉව නැහැ. ඉතින් ඒක නිසා ඒ නෙගටිව් එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ දේ තේරෙන්නේ නැහැ. ඕනෙම ශිල්පයක තියෙන්නේ නාස්තික ප්‍රඥප්තිය ප්‍රශ්න තියෙන්නේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල බොජ්ජංග දක්වම තියෙන ආස්තික ප්‍රඥා සතිය වැඩිවීමක් තියෙන්නේ. ඉන් එහාට තියෙන සතිය කැඩීමක්. සතියෙන් අයින් වීමක්. සතියේ අනිත්‍යක් දුකක් අනාත්මයක්. ඉතින් හරි අමාරුයි. අච්චර ප්‍රියමනාප විදිහට තනබඩලද සතිය අතහැරීමෙන් ලැබෙන ජොලිය. අර පොල්ල විසිකිරීමෙන් පොළොවට තියලා තද කිරීමෙන් උඩට තල්ලුවක් කර ගන්නවා පොළොව විසිකරන. ඉතින් ඒක කරන්න බෑ. ඒ දෑතිම බදා ගන්න අයට. පොළ බදා ගන්නත් ඕනේ තෙන්ඩ යනකම්. හැබැයි අන්තිමටම විසිකරන්නත් පුළුවන් වෙනවා. අන්නේ ඇල්ලිල්ලට කියනවා සම්මස්සන කියලා. විසිකරන්න බැරි විදිහට අල්ලන්න කියනවා පරාමර්ශණය කියලා. දැන් අපි බුද්ධ ආගම පරාමර්ශණය කරලා තියෙනවා. නමුත් සතිය වඩනවා නම් අනුකම්පා කරන්න පුළුවන් ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා අපි කියවගෙන යන් දැන් මේ තියෙන්නේ මම අර කියපු විදිහට සමාප්තියට නැවතීමේ ලකුණ ලියන්න වාක්‍ය කෙලවර කරගෙන යන අවස්ථාවක්. මේ ඉන්ද්‍රිය ධර්මවල ඉඳලා ඉහළට තියෙන ඒවා ඔක්කොම අර සම්බොජ්ජංග ආදිය. ඒ වගේම මාර්ගාංග පිළිබඳවත් ලෝකෝත්තර පැත්ත ගැන කියවෙනකොට එතන සඳහන් වෙන පද 4ක් තියෙනවා. සම්මාදිට්ඨිම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වොස්සග්ග පරිණාමින්. අන්න අර ඉහළ මට්ටමේ සම්මාදිට්ඨියයි ඒ කියවෙන්නේ. නිවන අරමුණු කරගත්තු සම්මාදිට්ඨිය. එතනදී තමයි මේ ප්‍රඥාව චතුරාර්ය සත්‍ය පිළිබඳව එහෙම නැත්නම් උදයත්තගාමිනී පඤ්ඤා ආදී වශයෙන් කියවෙන ඒ ප්‍රඥාවයි මෙතන ගැනෙන්නේ. කලින් කිව්ව කම්මස්සකතා සම්මාදිට්ඨිය නොවේයි. ඒ වගේම මේ පාඨයෙන් අපට හෙළි වෙනවා ආරෂ්ඨාංග මාර්ගය තුල අර කලින් දියුණු කරගෙන ආපු ඉන්ද්‍රිය බල බොජ්ජංග ආදී හැම එකක්ම අන්තර්ගත බව. මෙතන වචන මාලාවක් නිකමට දැක්කුවා නොවේයි. එතන ඒකේ වෙන ප්‍රඥාව හැඳින්වීමේදී අර බල අතර තිබුණු ඒ ප්‍රඥාවත් ඉන්ද්‍රිය අතර තිබුණු ප්‍රඥාවත් බොජ්ජංග අතර තිබුණු ඒ ධම්මවිචේ සම්බොජ්ජංග වශයෙන් පෙනී සිටින දේවල් හැම එකකම සාරය මේ ආර්ය මාර්ග අවස්ථාවේදී ඒ පුජ්‍යලයා තුල මතුවෙනවා. ඒක පිහිට කරගන්නවා. ඔන්න ඔය විදියට සම්මා දිට්ඨිය ගැන තෝරනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව
කියන ඒ අංග පහ පිළිබඳවම දෙවැදෑරුම් හැඳින්වීමක් බුදුරජාණන් වහන්සේ කරනවා. දෙවැදෑරුම් කීවේ සම්මා දිට්ඨිය වගේම සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන ඒ අංග පහටම සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්කා කියලා කිව හැකි පැත්තකුත් තියෙනවා. ඒ වගේම අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියලා කිව හැකි පැත්තකුත් තියෙනවා. සාමාන්‍යයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ විස්තර කරනකොට දැක්වෙන විග්‍රහය ප්‍රකටයි. මෙතන මේ මාර්ග අවස්ථාවේදී දැන් සමහර විට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් සම්මා කම්මන්ත, සම්මා වාචා, සම්මා ආජීව කියන දේවල්. ඒවා මාර්ග චිත්තේදී පෙනී සිටින්නේ සතරාකාර වචී දුෂ්චරිත වලින් වෙන්වීම, ඒ වගේම තුන් ආකාර කාය දුෂ්චරිතයෙන් වෙන්වීම, මිච්ඡා ආජීවෙන් වෙන්වීම වශයෙන්. චතුහිපි වචී ජුත්තරිතේහි ආරති විරති පටිවිරති වේරමණී කියන වචන යොදනවා. විරති චෛතසිකයයි එතන. විරති චෛතසිකයයි එතන නියෝජනය කරන්නේ. සාමාන්‍ය ලෝකයේ කයින් වචනයෙන් කරන ක්‍රියා නොවේ. ඒ අවස්ථාවේ ඒවායින් වෙන්වීම වශයෙන් ඇති කරගත්තු මුලින්ම ඒවායින් වෙන්වීම නිසා තමා තුළ ඇති කරගත්තු විරති චෛතසිකයයි මෙතනදී නියෝජනය කරන්නේ. මේ කියාපු මාර්ගාංග 3. එතකොට ඒ පහ එහෙමයි. ඊළඟට අනිත් 3. ඒ හැම අංගයක් පිළිබඳවම පරිවාර වශයෙන් දක්වනවා. මේකත් මේ අමුතුම හැඳින්වීමක්. ඒ කියන්නේ ඒ කලින් කිව්ව අංග පහම සම්පූර්ණ වීමට උපකාර වෙනවා සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන ධර්ම. මේ සම්මා දිට්ඨියත්, සම්මා වායාමයත්, සම්මා සතියත් අර කියාපු අංග හැම එකකටම පරිවාර වශයෙන් පිහිටනවා. අනුපරිධාවಂತಿ, අනුපරිවත්තಂತಿ. ඒක ටිකක් තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවනි. උපමාවකින් කියනවා නම් ඔය ලොකු කෙනෙක් එනකොට ඉස්සරහිනුත් එක්කෙනෙක් දුවගෙන යනවා. පස්සෙනුත් එක්කෙනෙක් දුවගෙන එනවා. තව පරිවාර වශයෙන්ුත් සිටිනවා. අන්නේ විදිහේ වැඩක්. මේ මාර්ග චිත්තේදී අරවට අත දෙනවා. සම්මා දිට්ඨිය මඟ පෙන්වනවා. මෙන්න මෙහෙන් යන්න කියලා. ඊළඟට සම්මා වායාමයෙන් අර සම්මා සතිය ඒකට අයිති කෘත්‍ය කරනවා. මිච්ඡා පැත්ත අතහැර ඕන සම්මා පැත්ත සම්පූර්ණ කරගන්න. ওই විදිහට සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන ධර්ම තුන අර මාර්ග චිත්ත අවස්ථාවේදී අනික් පහට අත දෙනවා. අනුපරිධාවಂತಿ, අනුපරිවත්තಂತಿ කියලා එතන යොදලා තියෙනවා. එතකොට ආයි අර අනිකුත් කියාපු තුනත් පසුව සඳහන් කරලා තියෙනවා. මේ ආරෂ්ඨාංග මාර්ගය ගැන තවත් වැදගත් කාරණයක් තමයි මේ සම්මාදිට්ඨිය පෙරටු වීම. මේක විශේෂයි. මේ සම්මාදිට්ඨිය පෙරමුණු වීම ආරෂ්ඨාංග මාර්ගයේ විශේෂ කාරණයක්. ඒකත් බුදුරජාණන් වහන්සේ මතු කරලා දෙනවා ඒ වගේම. ඒ වායේ ක්‍රමානුකූලත්වයත් එක්කම. තත්‍ර භික්ඛවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති. කතංච භික්ඛවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති. සම්මාදිට්ඨිස්ස භික්ඛවේ සම්මා සංකප්පෝ පබෝති. සම්මා සංකප්පස්ස සම්මා වාචා පබෝති. සම්මා වාචස්ස සම්මා කම්මන්තෝ පබෝති. සම්මා කම්මන්තස්ස සම්මා ආජීවෝ පබෝති. සම්මා ආජීවස්ස සම්මා වායාමෝ පබෝති. සම්මා වායාමස්ස සම්මා සති පබෝති. පබෝති කියලා පහෝතිද සම්මා සතිස්ස සම්මා සමාධි පහෝති. සම්මා සමාධිස්ස සම්මා ඥානං පහෝති. සම්මා ඥානස්ස සම්මා විමුක්ති පහෝති. ඉතිකෝ භික්ඛවේ අට්ඨංග සමන්නාගතෝ සේඛෝ පාටිපදෝ දසංග සමන්නාගතෝ අරහා හෝති. ඒ කියන්නේ මහණෙනි එහිලා සම්මාදිට්ඨිය පෙරටු වෙයි. කෙසේද සම්මාදිට්ඨිය පෙරටු වෙන්නේ? පෙරටු වෙලා කරන වැඩයි ඊළඟට කියන්නේ. සම්මා දිට්ඨිස්ස කියලා කියන්නේ එතන පුජ්‍යල වාචී සම්මා දිට්ඨිය ඇති තැනැත්තාට සම්මා සංකප්ප ප්‍රභව වෙනවා, ඇති වෙනවා, හට ගන්නවා. ඒකේ ක්‍රමානුකූලත්වයයි එයින් පෙන්눔 කරන්නේ. මේකෙදී ඇත්තට පංචංග ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා ඒ බුරුම කට්ටිය පැහැදිලිව කියනවා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා සති, සම්මා වායාම, සම්මා සමාධි. විරති සයිතික කරන දෙයක් නෙවෙයි. ඒක ඒ වෙලාවට සිද්ධ වෙන දෙයක්. ඊතුරු පහ විතරයි යෝගාවචරය වග බලා ගන්න ඕනේ. සම්මා දිට්ඨිය තියෙනවා නම් ඇති කියලා දැන් ඔතන කියවෙනවා. සම්මා දිට්ඨිය තියෙන කෙනාට සම්මා සංකප්පය ප්‍රභව වෙනවා,
පොහසත් වෙනවා. ඒකට පුරුදු වෙන සම්මා දිට්ඨිය නැති කෙනාට මොන දේ කෙරුවත් සංකප්ප හතරේ හරිනේ. වැරදි දිට්ඨිය තියෙනවා නම් ඉතින් සංකප්ප වල ගන්න දෙයක් නැහැ. සම්මා දිට්ඨිය ක්‍රමික වර්ධනයක් තියෙන්නේ කම්මසගතා ඥාන සම්මා දිට්ඨි, සමත සම්මා දිට්ඨි, විපස්සනා සම්මා දිට්ඨි, මග්ග සම්මා දිට්ඨි, ඵල සම්මා දිට්ඨි කියලා. ඉතින් මේ වැඩෙන ප්‍රමාණයට යාගෙන් පහළ වෙන සංකල්ප පේනවා. ඒ නිසා ඕන කෙනෙක් කතා කරනකොට ඕන කෙනෙක් අදහසක් ඉදිරිපත් කරනකොට ඒක බොහොම ලේසි තේරුම් ගන්න යා කොච්චරක් සම්මා දිට්ඨියක පිටලා කතා කරන කොච්චරක් මිච්ඡා දිට්ඨියද කියලා. ඒක සමහරට දස සංයෝජන ධර්ම වල වර්ණ කාරකයකින් බලන්න පුළුවන්. එනමුත් ඒකේ නා තේරුම් ගන්නකම් ඒක හරියන්නේ නැහැ. ඒකයි කියන්නේ මේ තමන්ගේ අඩුපාඩුව තමන් තේරුම් ගන්නකම් හැදෙන්නේ නැහැ. ඒක තමයි බණ කියන්නේ. ඒක තමයි සබ්බාසව සූත්‍රය ආදී කියන්නේ ඔබ දැක්කොත් හැදෙයි. දැකීම සඳහා ඉඟි කරන්නත් බෑ. දැකීම සඳහා අපි සමගිව සාකච්ඡා කරනකොට සමාන කෙනෙකුට තේරෙනවා මම මේ කතා කරන හැම සංකල්පයක්ම සම්මා දිට්ඨියෙන් පෙරිලා ඉන්නේ. සම්මා දිට්ඨිය වෙන තියෙන මිච්ඡා දිට්ඨිය නම් ආයිතින් ගන්න දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා බටහිරින් එන කිසිම දෙයක ගන්න දෙයක් නැහැ. ඒකාන්ත මිත්‍යා දෘෂ්ටිය. බටහිර කියන්නේම මිත්‍යා දෘෂ්ටිය. මේ දෙයයන්ාංශේ ලෝකෙ මැව්වයි කියන පැත්තේ. ඉතින් ඒගොල්ලෝ දෙන දෙයක පෙනුමෙන් බොහොම ලස්සනයි. හැබැයි ගන්න හරයක් නැහැ. ඉතින් ඒක පිළිබඳව පසුගිය දවස්වල අපි කරපු සාකච්ඡාවලදී මම හිතනවා තා පොඩ්ඩක් අපි ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාකච්ඡා කරන ඒවා මතුවෙලා එයි. අපි මේ තොරතුරු කියලා ගත්තට ඒගොල්ලෝ දෙන්නේ එන්ටර්ටේන්මන්ට් එකක් විතරයි. ඒගොල්ලෝ දෙන්නේ කිචි කැවීමක් විතරයි. විද්‍යාව කිව්වත් කිචි කැවීමක්, තොරතුරු කිව්වත් කිචි කැවීමක්, ගැහණියක් කිව්වත් කිචි කැවීමක්, මේ බැංකු සම්පද්ධතියේ තියෙන කිචි කැවීමක්, නීති පද්ධතියත් ඒගොල්ලෝ නිකන් මිනිස්සු කුචු කවල තියාගෙන ඉන්නවා. මිසක ඔගේ කිසිම හර පද්ධතියක් නැහැ. සර්වඥාන්සේම කිචි කැවීමක් කරන්නේ නැහැ. ඒ ඔක්කොම අතිශෝක්ති බවට දාලා පුළුවන් නම් කාපම් බැන්නම් කාපම් කියලා දෙන්නේ ඇත්ත. යථා භූත බාහිර ලෝකේ කිසිම තැනක ඔය විදුහුරුයි කිව්වට යථා භූතයක් නැහැ. මේ දෙය දැන් තියෙන විද්‍යාඥයන්ගේ 40%ක් තාම දෙයියෝ විශ්වාස කරනවා. ඉතින් උන්ගේ කොහෙද විද්‍යාවක් කරන්නේ? මේ නොපෙනෙන දෙයියන් වැන්දේ අයියඹ නිවසේ දෙවියන් අම්මා. උන් අම්මට තමයි කියන්නේ තිනේ උන්ට. උන්ගේ අම්මලාට කියලා තමයි කියන්නේ. ඒකනේ අද සම්පූර්ණ අධ්‍යාපනයේ තියෙන්නේ. ඒකේ සමස්තයක් වශයෙන් කිව්වොත් එහෙම අපි ගැලපෙන්නේ නැහැ මේ ලෝකෙට. අපිට කියන්නේ උඹලා ඕනේ න්‍යායපත්‍යක් කරන ඵලයල්ලා අපිට බුදුහාමුදුරුවෝ ඉන්නවා. අපි තාමත් හිතන්නේ සුද්දාගේ ඔළුවේ. ඒ තරම් අපි ඔලුව කුරුවල් කරලා තියෙනවා. ඒ තාක්කල් මේ කවදාක සංකප්ප හරියන්න විදියක් නැහැ. ඔක ඉස්සල්ලාම ආර්යවංශ සූත්‍ර දේශනාවකදී තාමගල ආනන්ද සිරිය හාමුදුරුවෝ කිව්වේ සම්මා දිට්ඨි වරද්දලා තියෙන්නේ අපට. ඊට පස්සේ අපේ දරුවන්ගේ සම්මා සංකප්පයක් බලාපොරොත්තු වෙන්න බෑ. අංගෙන් දෙව්වට කිරිය වෙන්නේ නැහැ. සම්මා සංකප්ප වැරදි නම් සම්මා වාචා අහන්න දෙයක් නැහැ. සම්මා වාචා වැරදි නම් සම්මා කම්මන්ත අහන්න දෙයක් නැහැ. සම්මා කම්මන්ත වැරදි නම් සම්මා ආජීව අහන්න දෙයක් නැහැ. එක එක්කත් නෑ අද සම්මා ආජීවය කරන. ඔක්කොම කරන්නේ අනුග්‍රහං කත්වා වෙනකොට අනුංගසා කත්වා කියන එක තමයි කරන්නේ. අනුංගහං කත්වා කියලා තියෙන්නේ. අනුග්‍රහං නෙවෙයි. අනුංගහං කත්වා. ඒකට තමයි අද උගන්වන්නේ. මේ කරන වෘත්තීය සමිතිය අයිතිවාසිකම් පඩි වැඩි කිරීම කරන්න ගියාම පද්ධතිය ගැන දන්නවනම් මගේ පඩි උඩ ඉන්න එක මොනව කරන්නේ? උද්දමනේ වැඩි වෙයි. පරිසර දූෂණ වැඩි. ඒක දිල්ලන්නේ. පඩි වැඩි කරලා ඊව අඩු කරන්න පුළුවන්. මේක සමස්ත පද්ධතියක් තියෙන. ඒක දැන නැතුව මගේ කුට්ටිය කඩා ගන්න යන්නේවා පටේරින් ආපු කුණුහරුප. ඒ නිසා ඒව නොකර සිටින එක ලොකුම ලාභේ. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය කියන එක නොකර ඉන්න එක තමයි ලොකුම ලාභේ. ඒක කරන්න හොඳ දෘෂ්ටියක් තියෙන්න ඕනේ. හොඳ සංකල්ප තියෙන්න ඕනේ. කරන කට්ටිය කරන දිහා බලනකොට පේනවා ඒගොල්ලෝ ගාගන්න ඉල්ල. ඕනෙම දෙයක් නිලයක් ශක්තියක් ආයුධයක් ශිල්පයක් දන්න කෙනා කපා ගන්න හැටි බලන්නකෝ. කෑ කත්තා දෙකක් නැහැ. අම්බිල ඇව්වාන් පස්සෙත් එච්චර කපාගෙන සෙල්ලම් කරන ඔබ සතුටින්ද කියලා අනේ නෑ ස්වාමීන් වහන්සේ. උපවාසලා වගේ සතුටින් අපිට ඉන්න බෑ. මොකද පොඩ්ඩ වැරදුනොත් එහෙට කැපිල්ල දැම්මේ නැත්නම් එහෙන් කැපිල්ල ආවා. ඉතින් මේ සම්මා දිට්ඨියක පටලවලා ඉතින් ඒක මායාවේ වැඩක් ඉතින් අපි බටහිරට බැන්නට බටහිර පිටිපස්සේ තානේ අපිනේ ඉතින් බාල්දු වෙලා තියෙන්නේ. බටහිර එimhe දෙයක් කරන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ පොඩ්ඩ අරකු ටිකක් දෙනවා, චොක්ලට් කෑල්ලක් දෙනවා, තුවක්කුවක් දීලා ආබබා සෙල්ලම් කරන්න කියලා එන්ටර්ටේන්මන්ට් එකක් දෙනවා. ඉතින් අපි බුද්ධ ආගමත් පැත්තක තියලා ධර්මයත් පැත්තක තියලා අරක පිටිපස්සේ යනවා. ගිහිල්ලා බලනකොට ඕන රෙද්දරේ උණයි කියලා ඉතින් ඔන්න ප්‍රශ්නයක්. ඒ කට්ටියන්ගේ ආයුධවලින් සෙල්ලම් කරුවාට පස්සේ රුද්‍රිකෝ තමයි.
දැන් මේකෙම අවුරුදු මේ 70 පිරීගෙන එනවා මට අවුරුදු 40ක් ওই විදිහට බල්ලා තියෙනවා. මේ ලෝකයා නටන්නේ කාගේ පදේටද? සම්මා දිට්ඨියක හිටියානම් මිච්ඡා දිට්ඨියක හිටියානම් අහන්න දෙයක් නැහැ. ගල හොඳ නම් ඇඹරු කහමක් වේ සම්මා සංකප්පෙයි. මිච්ඡා සංකල්පයක නම් ඉන්නේ කරන කතාවේ කරන ක්‍රියාවේ ආජීවයේ හොඳටම පේනවා. මං කියන්නේ ඒක සාහසික අපරාධයක් කියලා. හැබැයි අනුන්ට පේන්නේ නැහැ කියලා හිතන්න එපා. ඒක බොරුකමක්. පේනවා ඕන කෙනෙකුට පේනවා මේ මොකාටද යන්නේ කෙල් ගහ ගන්න දන්නේ පොල් ගහ ගන්න දන්නේ කියලා. ඉජෝක ජනමාධ්‍යයෙන් කියලා දෙන්න ඕනේ නැහැ. ඔය කට්ටියට කියලා බුදියා ගන්න කියන්නේ. මිනිසුන්ට තේරෙනවා. ඒගොල්ලෝ හිතන්නේ මේ අරගොල්ලෝ වැරදි කරන්න මේගොල්ලන් කියා කරේ හැම කරගන්න පුළුවන් අනුග්‍රහිත දසවල් බලලයි කියලා. නෑ ඕනේ නැහැ. ඒක ඔක්කොම ඒගොල්ලෝ තපාගත වෙන වැඩක් කරන්නේ. අර මිනිස්සුත් නරක දෙබන්නේ ඒව දැක්කට නොදැක්කා වගේ හිටපන්. ඔක ඇහුනට නෑ වුණා වගේ හිටපන්. අරගොල්ලෝ ඇවිල්ලා ආයෙ නැවත පීටි ගන්නවා වෙනුවට දැනුණට නොදන්නා වගේ හිටපන්. ඒ මොකද සතිමත් වෙන්න ඔය එකක්වත් බලපාන්නේ නෑ. මම අභියෝග කරන ඕනමද කෙනෙකුට. පිළිකා හැදිච්ච කෙනෙකුටත් අභියෝග කරනවා. අභියෝග නෙවෙයි අතර පිළිකා හැදිච්ච කට්ටිය අපිට උදව් කරනවා. කුඩු ගහපු කට්ටියත් උදව් කරනවා. හිරේ ගිය කට්ටියත් උදව් කරනවා. කොහෙන් කැලවිච්ච කට්ටියට උනා සතියන්ත දීපු ගම මොකක්වත් වෙලා නැහැ නේ අපිට මේ සතිමත් වෙන්න පුළුවන්. ඒ නිසා ওই සියලුම කුමන්ත්‍රණ සියලුම මේ හිඩන් කරිකියුලම් යටි පහත් බය වෙන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ අවුරුදු 200ක් විතර කරගෙන ආපු දේ අපිට පුළුවන් එක පෑම්පාරින් අයින් කරලා දාන්න. පුරුමේ පණ්ඩිතසංශ කියන්නේ සසර පුරා අපි ගෙනෙන ලද මෝහපටල එක සති චිත්තක්ෂණයෙන් කපන්න පුළුවන්. ඒ විශ්වාසය දන්නවනම් එනත ඒ විශ්වාසය තියෙනවනම් අපිට කියතයි සම්මාදිට්ඨිය කියලා. අපිට එහෙම නෙවෙයි එක චිත්තක්ෂණයක් නම් පුළුවන් දවස පුරාම මිච්ඡා දිට්ඨියේ ඉන්නේ. දවස පුරාම සතිය නැහැ කියලා අර සතිය නැති චිත්තක්ෂණ සමාදන් වෙනවා. අච්චර බලවත් මෝහපටල කපන්න පුළුවන් අර සති මාත්‍රය හඳුනාගත්තා කරලා තියෙන එක චිත්තක්ෂණයක් හරි මට ඉන්න පුළුවන් කියන එක ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඒක තමයි ප්‍රසන්න මනස කියලා කියන්නේ. අපිට වෙලා තියෙන්නේ මේ ප්‍රසන්න මනස නැහැ. අපි මේ හැම ඔක්කොම අංග සම්පූර්ණ වෙනකන් මේ එනතන් 100%ක්ම අකුරට වැඩ කරනකම් බලන්න. ඉතින් බලන්න ඉඳින්න වෙන්නේ මොකද්ද? අපි කරන හැම දෙයක් තුළම පදුට්ඨ ගතියක් තියෙනවා. දුෂ්ට ගතිය. ඉතින් අපිට ලෝකෙ පේන්නේ දුෂ්ටව තමයි. ලෝකේ දූෂණය වෙනවා. ලෝකේ රත් වෙනවා. නැතර ප්‍රසන්න මනසකින් ඉන්න කරාට ලෝකෙ රත් වෙන්නේ නැහැ. දීසගුණය වුණත්, කාලගුණය වුණත්, කොරෝනා වුණත් සලකන්නේ ඒ පුද්ගලයාට. සංක්‍රමණික රෝග සමාජගත රෝග කියලා කියන්නේ එහෙම නෑ. එහෙම සමාජගත ගතියක් නෑ. ඒක වැඩි වැළඳෙන්නේ මේ එක එකනාගේ ප්‍රතිශක්තිය වල හැටියට. ඒක නිසා ඒ කියන්නම් වාලේ කෙසේ කිව්වත් Taman හරියට කරගෙන යනවනම් සතියට කිසි වෙලාවක පමා නැහැ. never too late. අයියෝ අපිට පමා වුණයි කියලා අඬන දෙයක් නැහැ. කරගෙන යන්න පුළුවන්. මොකද එතකොට හදන්නේ සම්මා දිට්ඨියේ ඉඳලා එහෙම නැත්නම් කියනවා යථාභූත ඥාන දර්ශන ඉඳලා හදන්නේ ප්‍රත්‍යක්ෂණය කළ හැකි තැනින්. අදහන දෙයක්වත් ඒකලු මේකලු පරොක්ඛාවක්වත් නෙවෙයි. ප්‍රත්‍යක්ෂණය කළ හැකි දේ අරගෙන යනවනම් අපිට කියන්න පුළුවන් ඒක නියම ආර්ය පරිශ්‍රණය කියලා. ওই බටහිරේ තියෙන පරිශ්‍රණ මේ කොයිදෝ නැති දෙවි කෙනෙක් ඔප්පු කරන්න හෝ දෙවි කෙනෙක් නැහැ කියලා පෙන්වන්න හදන පරිශ්‍රණ තියෙන්නේ. සේරම කල්ැතුව සැලසුම් කරලා තියෙන්නේ. ඒ නිසා යම් පරිශ්‍රණයක ප්‍රතිඵලය පරිශ්‍රණය කරන්න ඉස්සලා දන්නවනේ ඒක අනාර්යයි. යම් පරිශ්‍රණයක ප්‍රතිඵලය ඉවරලාවත් තේරුම් ගන්න බැරි නම් අනාර්යයි. නඩුවක් අහන්න ඉස්සලා නඩුකාරයා මෙන්න මේකයි කරන්න ඕන කියලා තියෙනවා ඒක වසලේ. නඩුකාරයක් දන්නේ නැතුව නඩුව කරගෙන ගිහිල්ලා මොන තීන්දුවට එන එකත් ලෑස්ති නම් අන්න නඩුකාරයෙක් කියන්න පුළුවන්. අද එක එක්කත් නැහැ. ඒගොල්ලෝ කල්ැතුව විනිශ්චය කළ ඉවරයි දෙන්නම් අරුවට වැඩේ කියලා. ඉතින් මේ මිනිස්සුන්ගෙන් කවදාකවත් ලෝකයටවත් නඩුකාරයටත් හොඳක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අනුන්ගේ නඩුව අහන්න යන්න එපා. Taman කල්පනා කරලා බලන්න කතා කරනකොට ක්‍රියා කරනකොට හිතනකොට මම මේ හොඳ දන්න කියන එකක්ද මේ කතා කරන්නේ. එහෙම නැත්තම් නැහැ කියන්නේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ දන්නවා වගේ මේ කරන විකාරය නිසා පොඩි දරුවෝ දෙමව්පියන්ගෙන් සෑහෙන්න නොමග යනවා. පුබ්බාචාරිය කියලා බුදුහාමරෝ දේශනා කරාට නොමග යීමේ ප්‍රධාන කෘත්‍ය කරන දෙමව්පියෝ. ඊට පස්සේ ගුරුවරු. ඊට පස්සේ පැවිද්දෝ. ඒගොල්ලෝ නරක කරුවා පස්සේ ළමයි හදන්න බෑ. මීරේ ගිහලා තමයි කියලා මොනව කරන්නේ. පුනරුත්ථාපනයකට දැම්මයි කියලා මොනව කරන්නේ. හදලා ආපහු දෙන්නේ අර දෙමාපියන්ටමනේ.
ආයෙත්තර දෙමාපිය අතෙන්ම ගෙනත් දානවා. ඉතින් ඒ නිසා දෙමාපියෝ වැඩිහිටියෝ සංඝයා කියලා බෙදන්න යන්න එපා. ඒ මිනිස්සයා අරගෙන යාට කියලා දෙන්න. ඔය සෙනගත් බල්ලොත් එක බුදියා ගත්තොත් මැක්කොත් එක තමයි නැගිටින්න වෙන්නේ. ආය මැක්කො නැති කරන්න බෑ එකෙක්ගේ. ඒක බල්ලු රැල්ලට යන තාක්කල් තියෙන නිසා එක එක අය අරගෙන හදාගත්තත් සරුවච්චන්හන්සෙත් කෙරුවේ ඒකයි. තොග බිස්නස් කෙරුවේ නෑ. ඒ දවස්වල සරුවච්චන්හන්සේ සිල්ලර් බිස්නස් එක කරේ. එක එකන අරගෙන හදලා කොට දැම්මා. කොච්චර මහන්සියනද බෑනේ රාහුල කුමාරයා කොට දාන්නේ. කොච්චර මහන්සියනද මේ සුද්ධෝදන රජුර කොට දාන්නේ. අමාරු එක එකනා කොට දාලා එතන 84000ක් විතර හදා ගන්න ඇති කියලා කියනවා මේ මුළු ශාසනයේම. අප්පකා වාලුකාංගංග අනන්තා නිබ්බුතා ජනා කියලා කිව්වට ජිනා කියලා කිව්වට 84000ක් විතර කොට දාලා තියෙනවා බුදු වෙලත්. අපි මේ ලක්ෂ 45ක් ළමයි කොට දාන්න හදනවා කිව්වම පිස්සු. ඊම කරන්න බෑ. අර බුදු වෙලත් තාර සංඝේ කල්පලක්ෂය පෙරමුරට 84000යි. යන්තම් කොට දාලා තියෙනවා. ඒත් ඉතින් අටුවචාන් වහන්සේ කියප එකක් දන්න ඕනනම් අපි තව මේ බින්දුවක් දාගන්න එකයි තියෙන්නේ අන්තිමට. ඒක නිසා අපි හොඳට දැනගෙන කටයුතු කරනවා. මේ කටයුතු කරද්දී මගේ සතිය වැඩෙනවා නම් ඔන්න මං ගොඩ. කාගේ හරි මේ වැඩ කරන්න කියලා සතිය කැඩෙනවා නම් ඌ සතිය දන්නෙත් නැහැ. ඌ කොහොමවත් මඩේමයි ඉන්නේ මඩේම තමයි. මේ වැඩ කරන්න ඕනේ තමන් කරන දේ තව තවත් ඇතුළත පිටත හට ගන්න තැන මේ නිරෝධය වෙන තැන දෙකම දැක. එහෙම නැතුව මේක කරන්න කියලා මට පිළිුණා එහෙම නැත්නම් මට මේක නැත්නම් සතිය වඩා ගන්න බැරි වෙන දෙකම බොරු. අපි කරන්නේ මේ හදාගත්ත සතිය පොඩ්ඩක් මේ ප්‍රවර්ධනය කිරීමක් එහෙම නැත්නම් උත්ප්‍රේරණය කිරීමක් කර මොනම දෙයක්වත් කාටවත් කරන්නෙත් නැහැ. මොන දෙයක් අපිට ලැබෙන්නෙත් නැහැ. අර තියෙන එක පොඩ්ඩක් පොලිෂ් වෙලා ඉන එක. මූර්තිය අවසාන ප්‍රතිමූර්තිය හදන එක තමයි කරන්නේ. ඉතින් නිවන නිවීමේකෙත් දැන් අපි එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මම හිතනවා අද මෙතනින් අපිට સમાપ્ત කරන්න වෙනවා. ඔර්ලෝසුවේ වෙලාවෙ හැටියට බලනකොට අපි අද ඒකට නැත කරන්න වෙන්නේ 370 වෙනි පිටුවේ මම හිතන්නේ. 729 තියෙ නෙවෙයි. 370 නේ 730. සම්මා දිට්ඨි පුබ්බංගමා. හොඳයි. එhmenan අපි ඉල්ලා හිටනවා අපේ පාලි කුටිගරු ස්වාමීන් වහන්සේගේ මේ දවසේ සතිವಾರයේ සමාප්තිය සටහන් කරන විදිහට. පූජනීය නායක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. අඟහරුවාදා දවසේ සිදු කරනු ලබන නිවෙනේ බණ පොත ඉදිරියෙන් තබාගෙන සිදු කරනු ලබන ධර්ම සාකච්ඡාවයි දැන් මේ නිමාවනේ සම්බන්ධ වුණේ පූජනීය මහා සංඝරත්නයත් එක්ක නේවාසික යෝගාවචර පිරිසක් එකතු වුණා. ඒ වගේම දෙස් විදෙස් දැයත් පිරිසක් නිහඬව හිටියත් සම්බන්ධ වෙන සිටතත් වෙන එසේ සම්බන්ධ වූ ධර්ම සභාවක පූජනීය චන්දරත්න ස්වාමීන් වහන්සේ නිවෙන් නියම බණ පොතින් දාම් කරුණු සභාගත කරේ. පූජනීය නායක ස්වාමීන් වහන්සේ ඊටමත් වැඩි ගැඹුරින් ඒ නොතේරෙන තැන් පැහැදිලි කරමින් පිරිස දැනුවත් කරමින් පින් සිද්ධ කරගත්ත ඒ පිනොත් අප සැම සම්බන්ධ වෙලා අත්පත් කරගත්තා වූ පිනොත් අපටත් ලෝයසැමටත් නිවෙනෙන් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා තබාගෙන ගාථා සජ්ජායනා කළ මෙසේ පින් දෙමු. ittavata camhe sambataṃ puñña sampaдаṃ